හොඳයි අද දවසේ අපි අද අලුත් වීඩියෝ එකකින් ඔබට පැහැදිලි කරන්නේ ක්‍රමලේඛ භාෂා කොහොමද නිර්මාණය වුනේ ක්‍රමලේඛ භාෂාවක් කියන්නේ කොහොමද ක්‍රමලේඛ භාෂා අදතෙන් කොහොමද විකාශනය වුනේ ඒ කියන්නේ පරිගණක යුගයෙන් යුගය ක්‍රමලේඛ භාෂාත් යුගයෙන් යුගයක් පැවතුණා ක්‍රමලේඛ භාෂා අද දක්වා අවධි කිහිපය ඒ කියන්නේ යුග ගණනාව අපි මේ පාඩම යටතේ පැහැදිලි කරනවා. හොඳයි. අපි ක්‍රමලේඛ භාෂාවක් ඉගෙන ගන්න පෙර ක්‍රමලේඛ භාෂා කොහොමද විකාශනය වුණේ කියන එක ක්‍රමලේඛ භාෂාවක ක්‍රියාකාරීත්වය යන්න අනිවාර්යෙන්ම අදහසක් පැවතිය යුතුමයි. බහුවර්ණවල උසස් පෙළ බහුවර්ණවල එක ප්‍රශ්නයක් අවුරුදු ගණනාවක් තිස්සේ මේ සිද්ධාන්තමය කොටසින් අන්තර්ගත වුණා. අපි හොඳයි බලමු මෙහෙම දෙයක්. භාෂාවක් කියන්නේ කුමක්ද කියලා. ඔබ සිංහල භාෂාව දන්නවා මමත් සිංහල භාෂාව දන්නවා. ඒ නිසා මම ඔබට කියන දේ ඔබ තේරුම් ගන්න ඕන. එහෙනම් භාෂාවක් භාවිතා කරන්නේ හුදෙක්ම sannivedana ක්‍රියාවලිය සඳහා. ඒ කියන්නේ පුද්ගලයන් දෙදෙනෙකු අතර අදහස් හුවමාරු කරගන්න භාෂාවක් භාවිතා කරනවා. හරි? ඒ දෙන්නම මේ භාෂාව දැනගෙන ඉන්න ඕන. මේ පුද්ගලයා දන්නත් ඕන, දෙවෙනි පුද්ගලයා දැනගෙන ඉන්නත් ඕන, දෙන්නම දන්නවා නම් දෙන්න අතර භාෂාවකින් අදාළ තොරතුරු හුවමාරු කරගන්න පුළුවන්. හැබැයි කෙනෙකු නොදන්නා භාෂාවක් නම් පළමු වෙන්න භාවිතා කරන්නේ පරිවර්තකයක් ඕන දෙවෙන්නට ඒ තොරතුරු මනා ලෙස sannivedanaya කරන්න. ඔය ආකෘති පරිගණක භාෂා තුල භාවිතා වෙනවා. හොඳයි. අපි සිංහල භාෂාව ගත්තොත් පරිගණක භාෂාව ගැන ඉගෙන ගන්නට පෙර සිංහල භාෂාවේ අක්ෂර තියෙනවා. right? ඒ වගේම නාම පද, ක්‍රියාපද යනාදී විශේෂ වචන මාලාවන් තියෙනවා. ඒ වගේම ව්‍යාකරණ තියෙනවා. මේක භාෂාවක ලක්ෂණයක්. භාෂාවක පවතින ලක්ෂණයක්. ඉංග්‍රීසි වලත් ඒත් එහෙමයි. හරි? වෙනත් භාෂාවන් වලත් එහෙමයි. ඉතින් ඔය භාෂාවක් භාවිතයෙන් යම් අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. අපි මෙතන ඉගෙන ගන්නේ ක්‍රමලේඛ භාෂා. right? ක්‍රමලේඛ භාෂා භාවිතා කරන්නේ අපි පරිගණකයට අපට අවශ්‍ය අදහස පරිගණකයට ලබා දීම සඳහා අපි පරිගණක භාෂාව භාවිතා කරනවා. සාමාන්‍ය භාෂාවන් භාවිතා කරන්නේ පුද්ගලින් අතර අදහස් තොරතුරු හුවමාරු කරගන්න. හැබැයි ක්‍රමලේඛ භාෂා භාවිතා කරන්නේ පුද්ගලයා පරිගණක අතර අදහස් තොරතුරු හුවමාරු කරගන්න. යමෙකු මේ පුද්ගලයාට කියන යම්කිසි ක්‍රියාවක් කරන්න කියලා. එයා ඒක කරන හැටි දන්නේ නැත්නම් එයාට ඒ කරන ආකාරය උපදේශ මාලාවක් මගින් දෙන්න ඕන. එයා එතකොට ඒක තේරුම් අරගෙන අදාළ ක්‍රියාව කරනවා. ඒ ආකාරයෙන්ම පරිගණකයේ ලවා කිසියම් ක්‍රියාවක් සිදු කරන නම් පරිගණකයට ඒ ක්‍රියාව කරන ආකාරය උපදේශ මාලාවක් ලෙස දෙන්න ඕන. ඒ උපදේශ මාලාව අපි කියන උපදේශ අනුක්‍රමයක් අපි ඒක හඳුන්වනවා ක්‍රමලේඛයක් කියලා. ක්‍රමලේඛය. මෙලෙස ක්‍රමලේඛ ලිවීම සඳහා යන්ත්‍ර භාෂා භාවිතා වුණා. වර්තමානයේ Java භාෂා, ඒ වගේම Python භාෂාවත් භාවිතා කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ පරිගණකයට උපදේශ දීම සඳහා ක්‍රමලේඛ භාෂාවක් ඕන. පරිගණකයේ දන්නේ යන්ත්‍ර භාෂාව. හරි? යන්ත්‍ර භාෂාව. අපි කියනවා machine language කියලා. ତොර වෙනත් භාෂාවන් පරිගණකයේ දන්නේ නැහැ. පරිගණකය කියන්නේ මෙතන මේ CPU එක, Central Processing Unit එක, සකසනය. එයා දන්නේ යන්ත්‍ර භාෂාව. එහෙනම් පුතා එයාලව සැකසුමක් කරන නම් යන්ත්‍ර භාෂාවට CPU දන්නේ යන්ත්‍ර භාෂාව නම් යන්ත්‍ර භාෂාව මගින් උපදේශ දෙන්න ඕන.
යන්ත්‍ර භාෂාව මගින් තමයි මුල් අවස්ථාවේ ක්‍රමලේඛ ලිව්වේ. හැබැයි යන්ත්‍ර භාෂා උපදේශ භාවිතය පරිශීලකයට පහසු ආකාරයක් නොවේ. ඒ නිසා පහසුවෙන් පරිගණකයට උපදේශ ලබා දීම සඳහා සරල භාෂා ආකෘති පරිශීලකයට පහසු භාෂා ආකෘති නිර්මාණය කරා ක්‍රමලේඛ සම්පාදනය කිරීම සඳහා ඒ භාෂාවන් වලට අපි කියනවා ක්‍රමලේඛ භාෂා කියලා. ක්‍රමලේඛ භාෂා. එතකොට පරිගණකයේ දන්නේ යන්ත්‍ර භාෂා, හැබැයි උපදේශ ලියන්නේ වෙන භාෂා ආකාරයකින්. එනම් පරිගණකයේ දන්න භාෂාවට හරියට මම සිංහලෙන් කියනවා මෙතන එනවා ජපන් ජාතිකයෙක්, එයා දන්නේ සිංහල භාෂාව දන්නේ නැහැ, ජපන් භාෂාව විතරයි. එහෙනම් සිංහල ජපන් වලට ජපන් භාෂාවට පරිවර්තනය කරන්න කෙනෙකු ඕන. එලෙස මේ වෙනත් භාෂාවකින් ලියන වැඩසටහන යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරන පරිවර්තකයෙක් ඕන. මේ සඳහා පරිවර්තක මෘදුකාංග භාවිතා කළා. ඒ අනුව අපි ලියන වැඩසටහන පරිගණකයේ තුල පරිවර්තනය කරමින් CPU මගින් ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා. ඒ ආකාරයට තමයි ඔය මෘදුකාංග නිර්මාණය වෙන්නේ. මෘදුකාංග ක්‍රියාත්මක වෙන්නේ. හරි. දැන් අපි මූලිකව හඳුනාගමු ක්‍රමලේඛ භාෂාවක් කියන්නේ කුමක්ද කියලා. ක්‍රමලේඛ භාෂාවක් නිර්මාණය කරනවා. උපදේශ ලබා දීම සඳහා. ක්‍රමලේඛ භාෂාවල වෙන් කරන ලද වචන මාලාවක් තියෙනවා. වෙන් කළ වචන මාලාවක් තියෙනවා. හරියට සිංහල භාෂාවේ නාමපද, ක්‍රියාපද, සර්වනාම යනාදී ලෙස. මේ වෙන් කළ වචන මාලාවට අපි කියනවා keywords කියලා. keywords. අපි මේකට සිංහලෙන් තව දුරටත් කියන්න පුළුවන් ඉඟිපද කියලා. ඉඟිපද. ඊට අමතරව භාෂාවක් මගින් සම්මත සංකේත තියෙනවා. සම්මත සංකේත තියෙනවා. හරි? හරියට භාෂාවක අක්ෂර තියෙනවා වගේ. ඊට අමතරව ව්‍යාකරණ තියෙනවා සාමාන්‍ය භාෂාවක. එමෙන් මෙතන රීතීන් තියෙනවා. රීතීන්. අපි එකට කියනවා syntax කියලා. හරි? syntax කියලා. right? එතකොට තේරුම් ගන්න මේ වෙන් කළ වචන, සංකේත, විචල්යන්, අගයන් භාවිතා කරමින් යම්කිසි ක්‍රියාවක් කිරීම සඳහා උපදේශ අනුක්‍රමයක් නිර්මාණය කිරීම තමයි ක්‍රමලේඛ භාෂාවකින් සිදු වෙන්නේ. එසේ නිර්මාණය කරන ක්‍රමලේඛය පරිවර්තනය කරලා යන්ත්‍ර භාෂාවට අනතුරුව CPU මගින් ක්‍රියාත්මක වෙනවා. එලෙසයි පරිගණක තුල ක්‍රමලේඛ නිර්මාණය ක්‍රියාත්මක වීම සිදු වුණේ. හොඳයි. අපි මූලිකව සරල සටහනකට යමු. මාතෘකාව ලියා ගන්න. ක්‍රමලේඛ භාෂා. ක්‍රමලේඛ භාෂා. right? ක්‍රමලේඛ භාෂා අපි සටහන ගමු ක්‍රමලේඛ භාෂා කියලා. ලියන්න මෙහෙම. පරිගණකය තුල CPU ක්‍රියාත්මක වන්නේ යන්ත්‍ර භාෂාව අනුව වේ. යන්ත්‍ර භාෂාව අනුව වේ. යම් සැකසුමක් ක්‍රියාත්මක කිරීම සඳහා උපදේශ යන්ත්‍ර භාෂාව මගින් පැවතිය යුතුය. යන්ත්‍ර භාෂාව මගින් පැවතිය යුතුය. නමුත් යන්ත්‍ර භාෂා භාවිතයෙන් ක්‍රමලේඛ ලිවීම සරල
ක්‍රියාවක් නොවේ. එබැවින් සරලව පහසුවෙන් ක්‍රමලේඛ ලිවීම සඳහා ක්‍රමලේඛ භාෂා නිර්මාණය කරන ලදී. ක්‍රමලේඛ භාෂා නිර්මාණය කරන ලදී. ඊළඟ පේලියේ අලුතෙන් අපි ලියන්න right ඕනෑම ක්‍රමලේඛ භාෂාවක වෙන් කරන ලද විශේෂ වචන මාලාවක් පවතී. එය ලියාගන්න ඉඟි පද අපි කියනවා keywords කියලා. ඉඟි පද keywords කියලා කියනවා. එය ඉඟි පද වේ. භාෂාව මගින් අර්ථ දක්වන සංකේත හා රීති සමගින් ඉඟිපද යොදා ගනිමින් උපදේශ ක්‍රමලේඛය තුල ඇතුළත් කරයි. උපදේශ ක්‍රමලේඛය තුල ඇතුළත් කරයි. හොඳයි දැන් ඔය ක්‍රමලේඛ භාෂාව සම්බන්ධයෙන් මූලික අදහසක් ඔබට ලැබෙන්නේ නැති තවද ඊට වැදගත් නම් පොයින්ට් කරගන්න ක්‍රමලේඛ භාෂාවක වෙන් කරන ලද වචන තියෙනවා පොඩි බුලට් එකක් දාලා ලියාගත්තා. සංකේත තියෙනවා රීතීන් තියෙනවා. මේවා අනුබද්ධයෙන් තමයි අපි උපදේශ ඇතුළත් වැඩසටහන් භාවිතා කරන්නේ. මෙන්න මේ සංකේත හා ඉඟිපද ඉදිරිපත් කරන ආකාරය මේ රීතීන් අනුව සිදු කරනවා. මේ රීතීන් අනුව තමයි ඒක ඉදිරිපත් කරන්නේ. පැහැදිලි නේද? හරි. අනතුරුව දැන් ඔය ලියන ක්‍රමලේඛය පරිගණකය තුල ක්‍රියාත්මක කරන්න නම් පරිවර්තනය වෙන්න ඕන. ඊළඟ පේලිය ලියන්න මෙහෙම සකස් කරන ක්‍රමලේඛය සකසනය තුල සකසනය කියන්නේ CPU සකසනය තුල ක්‍රියාත්මක වීම සඳහා යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනය කළ යුතුය. ඒ සඳහා රතු පාටින් ලියන්න පරිවර්තක මෘදුකාංග භාවිතා වේ. හොඳයි. අපි පාඩමේ ඉදිරියේදී ඉගෙන ගන්නව මොනවද මේ පරිවර්තක මෘදුකාංග? කොහොමද පරිවර්තන ක්‍රියාවලිය සිදු වෙන්නේ? ඒ හැම දෙයක්ම අංග සම්පූර්ණම ඉගෙන ගන්න ඕන. මේ වගේ විෂයක් කොටස් අඩුවෙන් ඉගෙනගෙන කිසිසේත්ම විශිෂ්ට ප්‍රතිඵලයකට එන්න බෑ. ඒ නිසා ක්‍රමලේඛ භාෂාවක් හරියට ඉගෙන ගන්න. මොකද ඔබ උසස් අධ්‍යාපනයේදී විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී මීට වැඩිය සංකීර්ණ වූ ක්‍රමලේඛ භාෂා ඉගෙන ගන්න වෙනවා. මම මේ දේ පැහැදිලි කරන්නේ අත්දැකීමෙන්. මොකද මමත් විශ්වවිද්‍යාලවල ඉගෙනගත්ත ශිෂ්‍යයෙක්. ඒ වගේම විශ්වවිද්‍යාලයක
ලෙක්චර්ස් කරපු අපි කියනවා දේශන පවත්වපු දේශකවරයෙක්, කතිකාචාර්යවරයෙක්. ඉතින් ඒ අත්දැකීම් මත තමයි ඔබට මේ දේ පැහැදිලි කරන්නේ. ඔබත් ඒ දැනුම සන්නද්ධ විය යුතුයි. හරි නේද? රයිට්. ඔබට අවශ්‍ය නම් සරල සටහනක් ලෙස මෙන්න මේ ආකෘතිය සකස් කරගන්න පුළුවන් ඔබේ සටහන සමග. අනතුරු අපි ඊළඟ මාතෘකාවට යමු. ක්‍රමලේඛ භාෂාවන්ගේ පරිණාමණය අපි කියනවා ක්‍රමලේඛ භාෂා විකාශනය කියලා. අපි මෙතෙන්දි බලන්නේ කොහොමද පරිගණක භාෂා ක්‍රමෙන් නිර්මාණය වුණේ කියලා. අපි මුලින් පාඩමේදී පැහැදිලි කරා මුල්ම භාෂාව වුණේ යන්ත්‍ර භාෂාව කියලා. මේ යන්ත්‍ර භාෂාව සංකීර්ණයි. ඒ පරිගණකය තුල පමණයි ක්‍රියාත්මක වෙන්නේ. මේ යන්ත්‍ර භාෂා වැඩසටහනක දෝෂ නිවැරදි කිරීම සරල නැහැ. අනිත් එක පරිශීලකයට තේරුම් ගන්න අපහසුයි. ඒ නිසා ක්‍රමලේඛ ලිවීම සරල ක්‍රියාවක් උනේ නැහැ. ඒ නිසා නිර්මාණකරුවන් උත්සාහ කරා ගොඩක් දුරට පරිශීලකයට පහසු, තේරුම් ගන්න පුළුවන්, කාර්යක්ෂම, දෝෂ නිවැරදි කිරීම පහසු වන ක්‍රමලේඛ භාෂා නිර්මාණය කරන්න. එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රමලේඛ භාෂා යුග කිහිපයක් නිර්මාණය වුණා. ඒ යුග අපි එකින් එක මෙතන අධ්‍යයනය කරනවා පරිගණක භාෂාවන් වල පරිණාමණය ලෙස. මුල්ම ආකෘතිය අපි ගන්නවා ක්‍රමලේඛ භාෂා. අපි කියනවා programming language. Programming language. right? ක්‍රමලේඛ භාෂා මූලික වශයෙන් අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. අපි ওই පරම්පරාවලදී හඳුනා ගන්නවා මුල්ම භාෂා යන්ත්‍ර භාෂාව, ඊට පස්සේ ඇසෙම්බලි කියලා භාෂාවක් ආවා. ඔය භාෂා දෙකම CPU මත පමණයි ක්‍රියාත්මක වෙන්නේ. වෙන CPU තුල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒවා මුල්ම කාලේ සංකීර්ණ භාෂා. ඒවා අපි කිව්වා පහළ මට්ටමේ භාෂා කියලා. අපි ඒවා හඳුනනවා low level language කියලා. low level language. right? එතකොට low level language යටතේ තමයි පළවෙනි පරම්පරාව, පළමු ක්‍රමලේඛ භාෂා පරම්පරාව first generation language. ඒ වගේම දෙවෙනි පරම්පරාව second generation language. ඒ කම්පියුටර් ක්‍රමලේඛ පරම්පරා දෙක අන්තර්ගත වෙන්නේ. මුල්ම පරම්පරාව තුළ අන්තර්ගත වෙන්නේ යන්ත්‍ර භාෂා. එය පළමු පරම්පරාවේ ක්‍රමලේඛ භාෂාවක්. දෙවැන්න ඇසෙම්බලි භාෂාව. ඒ දෙකම අපි පහළ මට්ටමේ ක්‍රමලේඛ භාෂා ලෙස හඳුන්වනවා. අනතුරුව නිර්මාණය වෙනවා වඩාත් පහසු ක්‍රමලේඛ භාෂා සංකල්ප. පරිශීලකයට පහසුවෙන් උපදේශ ලබා දෙන්න අපි හඳුන්වනවා high level language ලෙස. ඉහළ මට්ටමේ ක්‍රමලේඛ භාෂා. තොර ඉහළ මට්ටමේ ක්‍රමලේඛ භාෂා අනතුරුව පරම්පරා 3ක් අපි හඳුනා ගන්නවා. තුන්වෙනි පරම්පරාවේ ක්‍රමලේඛ භාෂාව, ඉන් අනතුරුව හතරවෙනි භාෂාවේ ක්‍රමලේඛ හතරවෙනි පරම්පරාව ක්‍රමලේඛ භාෂාව සහ පස්වෙනි පරම්පරාව ක්‍රමලේඛ භාෂා ලෙස මෙම ඉහළ මට්ටමේ ක්‍රමලේඛ භාෂා යුග 4ක් අපට ගන්න පුළුවන්. මෙලෙස සමස්ත ක්‍රමලේඛ භාෂා පරිණාමණය අපි යුග 5කින් සම්පූර්ණ කරනවා. එතකොට මේ
මේ පහළ මට්ටමේ ක්‍රමලේඛ භාෂා පළමු පරම්පරාව දෙවෙනි පරම්පරාව ලෙස ආකාර දෙකක්ද අනතුරුව නිර්මාණය වුණු ඉහළ මට්ටමේ ක්‍රමලේඛ භාෂා තුන්වෙනි පරම්පරාව හතරවෙනි පරම්පරාව පස්වෙනි පරම්පරාව ලෙස ආකාර තුනක්ද සමගින් අපි මේ පාඩමේ ඉදිරියට මේවායේ වෙනස්කම් අධ්‍යයනය කරනවා. පැහැදිලිද? හොඳයි අපි දැන් අපි ලියමු සටහනක් පරිගණක භාෂාවන්ගේ පරිණාමණය මාතෘකාව යටතේ. ලියන්න මෙහෙම මේ ආකාරයට ලියමු. ක්‍රමලේඛ නිර්මාණය කිරීමේ පහසුව සරලභාවය ක්‍රමලේඛ නිර්මාණයේ පහසුව සරලභාවය දෝෂ නිවැරදි කිරීම පහසු වීම ඉහළ ක්‍රියාකාරීත්වයක් ලබා දීම යනාදී අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා ක්‍රමලේඛ භාෂා නිර්මාණය විය. ඒවායේ පවතින ලක්ෂණ මත ක්‍රමලේඛ භාෂා ප්‍රධාන කාණ්ඩ දෙකකි. ක්‍රමලේඛ භාෂා ප්‍රධාන කාණ්ඩ දෙකකි. අපි තරු ලකුණු දෙකක් දාලා ඒ ප්‍රධාන කාණ්ඩ දෙක සටහන් කරගමු. පළවෙනි පොයින්ට් එක පහළ මට්ටමේ භාෂා. පහළ මට්ටමේ ක්‍රමලේඛ භාෂා. පහළ මට්ටමේ ක්‍රමලේඛ භාෂා. අපි පහළ මට්ටමේ ක්‍රමලේඛ භාෂා low level programming language. low level programming language. low level programming language. හරිද? ඊට පස්සේ අපි ලියාගමු ඊළඟ පොයින්ට් එක ඉහළ මට්ටමේ ක්‍රමලේඛ භාෂා. ඉංග්‍රීසි ටර්ම් එක ලියන්න high level programming language. high level programming language. හරි. ඊට පස්සේ අපි අලුත් පේලියක ලියමු එම භාෂා යුග පහත දැක්වෙන පරිදි විකාශනය වේ. පහත දැක්වෙන පරිදි විකාශනය වේ. මේ chart එක අපි නිර්මාණය කරමු ඔයාලගේ සටහන සමග. ක්‍රමලේඛ භාෂා පළමු පරම්පරාව first generation programming language මේ නිර්මාණය වෙන්නේ 1940න් පස්සේ 1940න් පසුව තමයි ඔය පළමු පරම්පරාව නිර්මාණය වෙන්නේ. පළමු පරම්පරාව අපි කියනවා යන්ත්‍ර භාෂාව කියලා. යන්ත්‍ර භාෂාව ඔබ හොඳටම දන්නවා මෙය අපි හඳුන්වනවා machine language කියලා.
machine language. පළමු පරම්පරාවේ ක්‍රමලේඛ භාෂාව වන්නේ machine language. මෙය low level නැත්නම් පහළ මට්ටමේ ක්‍රමලේඛ භාෂාවක් ලෙස තමයි හඳුන්වා දෙන්නේ. පහළ මට්ටමේ ක්‍රමලේඛ භාෂාව. low level. හරිද? මේවා බහුවර්ණවල ප්‍රශ්න කිරීම තිබුණා. මේ low level language එක අපි කියනවා යන්ත්‍ර භාෂාව ක්‍රමලේඛකරණයේ අසීරුයි. ක්‍රමලේඛකරණයේ අසීරු වෙන්නේ එක බිඳුව ආකෘතිය තමයි භාවිතා වුනේ. ඒකේ විධාන ඉදිරිපත් කිරීම, ඒ වගේම උපදේශ ඉදිරිපත් කිරීම එක බිඳුව ආකෘතියක් පමණමයි තිබුණේ. එතකොට මේ ක්‍රමලේඛය කියවා තේරුම් ගැනීම පරිශීලකයාට සංකීර්ණ වුණා. ඒ නිසා පරිශීලකයාට කියවා තේරුම් ගැනීම සංකීර්ණයි. හරි? ඒ වගේම තේරුම් ගැනීම අපහසුයි. තේරුම් ගැනීම අපහසු වුණා. right? සංකීර්ණයි, තේරුම් ගැනීම අපහසුයි. නමුත් මයික්‍රෝ ප්‍රොසෙසරයට CPU එකට මෙය ක්‍රියාත්මක කරන්න පුළුවන්. CPU දන්නා භාෂාවක්. ඒ නිසා CPU එකට ඍජුවම මේ උපදේශ ක්‍රියාත්මක කරන්න පුළුවන්. හොඳයි. දැන් එතකොට මේ CPU යන්ත්‍ර භාෂාව දන්න නිසා යන්ත්‍ර භාෂා වැඩසටහනක් කිසියම් හෝ ආකාරයෙන් යන්ත්‍ර භාෂා වැඩසටහන ලිව්වට පස්සේ මේ යන්ත්‍ර භාෂා වැඩසටහන right CPU මගින් එකවරම ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ නිසා පරිවර්තනයක් අවශ්‍ය වුණේ නැහැ. ඒ නිසා මේකේ පරිවර්තක මෘදුකාංග නැත. පරිවර්තන නැත. ඒ නිසා ක්‍රියාත්මක වීම වේගවත් වුණා. ක්‍රියාත්මක වීම වේගවත්. තව දෙයක් තමයි ඔය යන්ත්‍ර භාෂා උපදේශ ලබා දෙන්නේ ස්විච් මගින්. ඍජුවම CPU එකට. ස්විච් මගින් ඍජුවම CPU එකට. ඒ නිසා මතක භාවිතය අඩුයි. right? මතක භාවිතය අඩු වගයක් වුණා. ඒ නිසා මතකය භාවිතා කිරීමේදී ගැටලු ඇති වුණේ නැහැ. හැබැයි යන්ත්‍ර භාෂා වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ ඒ නිර්මාණය කරන සකසනය තුල පමණයි. right? ඒ නිර්මාණය කරන CPU තුල පමණයි. ඒ නිසා කිසි විටකත් යන්ත්‍ර භාෂා වැඩසටහනක් වෙනත් පරිගණකයක් තුල පිටපත් කරලා ක්‍රියාත්මක කරන්න බෑ. මෙන්න මේ ආකාරයේ ලක්ෂණ යන්ත්‍ර භාෂා ක්‍රමලේඛ තුල අන්තර්ගත වුණා. ඒතර යන්ත්‍ර භාෂා ක්‍රමලේඛයක් හැදුවොත් ඒ නිර්මාණය කළ පරිගණකය තුල විතරයි, වෙනත් පරිගණක තුල යන්ත්‍ර භාෂා උපදේශ ක්‍රමලේඛය ක්‍රියාත්මක කරන්න බෑ. ඒක ප්‍රබල ගැටලුවක්. මක් නිසාද? ක්‍රමලේඛයක් සකස් කරලා ඒක වෙන පරිගණකවල පිටපත් කරන්න බෑ. ඒ නිසා නිර්මාණකරුවා ඒකට පිළියමක් හොයනවා. ඒ සකසනය මත රඳා නොපවතින වැඩසටහන් නිර්මාණය කරන්න. ඒ සඳහා නිර්මාණකරුවන් වෙනත් ක්‍රමලේඛ භාෂා නිර්මාණය කිරීම සඳහා උත්සාහ කරනවා. තවත් දෙයක්, සියලු උපදේශ, අගයන්, විචල්යන් සියල්ලම එක හා බිඳුව මගින් ඉදිරිපත් කළේ එය තරමක් සංකීර්ණ දෙයක්. මෙතන එක හා බිඳුව සංයෝජනයෙන් ලියන ක්‍රමලේඛය ක්‍රමලේඛකයාට තේරුම් ගන්න අමාරුයි, සංකීර්ණයි, දෝෂ නිදොස් කරන්න බෑ. ඒ නිසා මෙම ක්‍රමලේඛකරණය සඳහා අති විශිෂ්ට දැනුමක් අවශ්‍ය වුණා. ඉතින් අන්න ඒ ගැටලුව නිසා මෘදුකාංග නිර්මාණයේ යම් වේගවත් භාවයක් තිබුණ නැහැ. පසු කාලීනව මේවට විකල්ප භාෂා ඉදිරිපත් කිරීම තමයි විසඳුමක් ලෙස පැවතුනේ. හොඳයි.
දැන් මං පැහැදිලි කරන ලද සංකල්ප සියල්ලම අපි නෝට් එකක් තුල ඇතුළත් කරගමු. මක් නිසාද බහුවර්ණවලදී ඔබට හිතා ගන්න බැරි ආකාරයේ තාර්කික ප්‍රශ්න රටා මේ පළවෙනි පරම්පරාව යටතේ අන්තර්ගත වුණා. ඒ නිසා හුදෙක්ම විෂය හරියට ඉගෙන ගන්න නිවරදිව පරිපූර්ණව. එවිටයි ඔබ ආරක්ෂා වන්නේ. හොඳයි දැන් අපි ලියාගමු මෙහෙම. පළමු පරම්පරාව ක්‍රමලේඛ භාෂා. ඒ යටතේ ලියන්න යන්ත්‍ර භාෂාව. යන්ත්‍ර භාෂාව පළමු පරම්පරාවේ ක්‍රමලේඛ භාෂාව විය. ක්‍රමලේඛ භාෂාව විය. එය පහළ මට්ටමේ ක්‍රමලේඛ භාෂා කාණ්ඩයට අයත් වේ. පහළ මට්ටමේ ක්‍රමලේඛ භාෂා කාණ්ඩයට අයත් වේ. right. ඊට පස්සේ අපි ලක්ෂණ කියලා පහළට ලියාගමු. right. ලක්ෂණ කියලා ලියන්න මෙහෙම. සියලු උපදේශ 1.0 දිමය ආකෘතිය මගින් නිරූපණය. 1.0 දිමය ආකෘතිය මගින් නිරූපණය. ඊළඟ පොයින්ට් එක right. CPU දන්නා භාෂාවකි. CPU එම නැත්නම් සකසනය දන්නා භාෂාවකි. ඊළඟ පරිශීලකයා හට තේරුම් ගැනීම කමා දෝෂ නිවැරදි කිරීම සංකීර්ණ වේ. සංකීර්ණ කාර්යකි. සංකීර්ණ කාර්යකි. ඊළඟ පේලිය ස්විච් භාවිතයෙන් යන්ත්‍ර භාෂා උපදේශ ඍජුවම CPU වෙත ලබා දීම සිදුවිය. CPU වෙත ලබා දීම සිදුවිය. හරි. එතකොට ඍජුවම CPU වෙත ලබා දුන්නු නිසා මතක භාවිතය අඩුවෙනි. මතක භාවිතය අඩු අගයකි. මතක භාවිතය අඩු අගයකි. ඊට අමතරව CPU දන්න නිසා භාෂා පරිවර්තකයක් අවශ්‍ය වුණේ නැහැ. ඒක ලියන්න ඊළඟට භාෂා පරිවර්තකයක් අවශ්‍ය නොවිය. භාෂා පරිවර්තකයක් අවශ්‍ය නොවිය. හොඳයි. පරිවර්තන ක්‍රියා භාෂා පරිවර්තකයක් අවශ්‍ය වුණේ නැහැ. ඒ නිසා පරිවර්තනීය ක්‍රියාවක් නැහැ. ඒ නිසා පරිවර්තනය සඳහා කාලයක් ගත වුණෙත් නැහැ. ඒ නිසා ඒ උපදේශ වැඩසටහන වේගවත්ව ක්‍රියාත්මක වුණා. ලියන්න ඊළඟට වැඩසටහන වේගවත්ව ක්‍රියාත්මක වීම. වේගවත්ව ක්‍රියාත්මක වීම. පැහැදිලිද? හැබැයි මේ යන්ත්‍ර භාෂාවේ තියෙන දුර්වලතාවයක් විශේෂම දුර්වලතාවයක් තමයි
ඒ නිර්මාණය වන යන්ත්‍ර භාෂා වැඩසටහන ක්‍රියාත්මක වන්නේ එම සකසනය තුල පමණමයි. ඒක අපි මෙහෙම ලියන්න. නිර්මාණය වන යන්ත්‍ර භාෂා වැඩසටහන එම සකසනය තුල පමණක් එම සකසනය තුල පමණක්ම ක්‍රියාත්මක වේ. ඒකටම ලියන්න යන්ත්‍ර භාෂා වැඩසටහනක් පිටපත් කර වෙනත් පරිගණකයක් තුල ක්‍රියාත්මක කළ නොහැක. වෙනත් පරිගණකයක් තුල ක්‍රියාත්මක කළ නොහැක. පැහැදිලිද? මෙන්න මේ ලක්ෂණ නිසා තමයි යන්ත්‍ර භාෂා ක්‍රමලේඛ භාවිතයෙන් ටික ටික ඈත් වෙන්න වුණා. ඒ දුර්වලතා සඳහා විසඳුමක් ලෙස වෙනත් ක්‍රමලේඛ භාෂා නිර්මාණය කරන්න නිර්මාණකරුවන් උත්සාහ කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පළවෙනි පරිගණක පරම්පරාව සමාප්ත වෙමින් දෙවෙනි පරිගණක පරම්පරාව ආරම්භ වෙනවා. අපි ඊළඟ මාතෘකාවට යමු. ක්‍රමලේඛ භාෂා දෙවෙනි පරම්පරාව second generation programming language. මේ නිර්මාණය වීම ආරම්භ වෙන්නේ 1950න් පසු. යන්ත්‍ර භාෂාව තුළ තිබුණු දෝෂ තත්ත්ව. යන්ත්‍ර භාෂා වැඩසටහනක් ලියන්න හොඳම දැනුමක් ඕන වෙනවා. ඒ යන්ත්‍ර භාෂා වැඩසටහන ලියන්න සරල නෑ. ඒක සංකීර්ණයි. ක්‍රමලේඛකයාට තේරුම් ගැනීම ඉතා අපහසුයි. එවැනි ගැටලු බොහෝමයක් තිබුණා. ඒ නිසා ඒකට විසඳුමක් ලෙස නිර්මාණකරුවන් විවිධ උත්සාහ දැරුවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් දෙවෙනි පරම්පරාව තුළ ඇසෙම්බලි භාෂාව නිර්මාණය වෙනවා. ඇසෙම්බලි භාෂාව නිර්මාණය වෙනවා දෙවෙනි පරම්පරාවේ ක්‍රමලේඛ භාෂාවක් ලෙස. මෙහි යම් ඉංග්‍රීසි වචන භාවිතා කරා විධාන ඉදිරිපත් කිරීම සඳහා ඉංග්‍රීසි වචන භාවිතයෙන් යම් විධාන ඉදිරිපත් කරන්න පුළුවන් වෙනවා. හැබැයි අගයන් ඉදිරිපත් කිරීම සඳහා යන්ත්‍ර භාෂා ආකාරයම තමයි භාවිතා වුණේ. පැහැදිලිද? අර විධාන ඉදිරිපත් කිරීම සඳහා වචන භාවිතා කරපු නිසා තරමක් පහසු වෙනවා පළවෙනි පරම්පරාවට වඩා. හැබැයි මං කියන්නේ පහසුම භාෂාවක් කියලා. තරමක් පහසු වීම. යන්ත්‍ර භාෂාවට වඩා ක්‍රමලේඛ සම්පාදනය තරමක් පහසු වෙනවා. තවදර වචන භාවිතා කිරීම නිසා පරිශීලකයාට තේරුම් ගැනීම පහසු වෙනවා. පරිශීලකයට පහසුවෙන් ඒ ක්‍රමලේඛය තේරුම් ගන්න පුළුවන් වෙනවා. එතකොට මෙන්න මේ වචන මාලාවක් භාවිතෙන් ක්‍රමලේඛය සම්පාදනය කරන්න පුළුවන් වුණු නිසා යම්තාක් දුරට පරිශීලකයට පහසු වෙනවා. හැබැයි මේ වචන මාලාව ඉංග්‍රීසි වචන මාලාව යන්ත්‍ර භාෂාවට CPU එකට තේරුම් ගන්න අපහසුයි. මොකද CPU දන්නේ යන්ත්‍ර භාෂාව පමණයි. ඒ ඇසෙම්බලි භාෂාවේ තියෙන අර්ථ දක්වන වචන මාලාව එයාට තේරුම් ගන්න බෑ. ඒ නිසා CPU දන්න භාෂාවකට පරිවර්තනය කරන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා අවශ්‍ය වෙනවා පරිවර්තනය.
පරිවර්තනය කරන්න අවශ්‍ය වෙනවා. පරිවර්තනය කරාට පස්සේ තමයි ඒ CPU මගින් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. මේ assembly ක්‍රමලේඛය යන්ත්‍ර භාෂා බවට පරිවර්තනය කරන්න ඕන. ඒ සඳහා පරිවර්තක මෘදුකාංගයක් ලෙස assembler පරිවර්තක මෘදුකාංගය භාවිතා කරනවා. එතකොට මේ assembly භාෂාවේ උපදේශ CPU දන්න යන්ත්‍ර භාෂා උපදේශ බවට පත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා assembly ක්‍රමලේඛ පරිගණකය තුල ක්‍රියාත්මක කරන්න හැකි වෙනවා. නමුත් මෙන්න මේ පරිවර්තනය සඳහා පරිවර්තන කාලයක් වැය වෙනවා. right? පරිවර්තන කාලයක් වැය වෙනවා. ඒ නිසා යන්ත්‍ර භාෂාව තරම් වේගවත් වෙන්නේ නැහැ. හරි, මේකේ යම් කිසි වචන මාලාවක් තියෙනවා. ඒ වචන මාලාව පරිවර්තනය වෙන්න යම් කාලයක් ගත වෙනවා. ඒ නිසා සුළු කාලයක් ප්‍රමාද වෙනවා. ඒ නිසා ඇසෙම්බලි භාෂාව වගේ වේගයක් පවතින්නේ නැහැ ක්‍රියාත්මක වීමේදී. හැබැයි පසු කාලීනව නිර්මාණය වූ භාෂාවන් වලට වඩා මේ වේගවත්. මෙතනදී low level language වල පහළ මට්ටමේ ක්‍රමලේඛ භාෂාවල දුර්වලතාවයක් ප්‍රධාන වශයෙන් තිබුණා. පළමු පරම්පරාවෙත් දෙවෙනි පරම්පරාවෙත් ප්‍රධානම දුර්වලතාවය තමයි ක්‍රමලේඛය නිර්මාණය කරන ලද CPU තුල පමණයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ සකසනය මත රඳා පැවතීමක් තිබුණා. එතකොට මේ ඇසෙම්බලි භාෂාවෙන් ලියන ක්‍රමලේඛයක් පිටපත් කරලා වෙනත් CPU එකක් තුල වෙනත් පරිගණකයක් තුල ක්‍රියාත්මක කරන්න අපහසුයි. කිසිසේත්ම ක්‍රියාත්මක කරන්න බෑ. ඒ නිසා මේ ඇසෙම්බලි භාෂාව තුල පැවතුණු දුර්වලතාවයක්. ඒතර යන්ත්‍ර භාෂාව වෙනුවට නිර්මාණය කරන ලද ඇසෙම්බලි භාෂාව භාවිතා කරලා ක්‍රමලේඛකයින් ක්‍රමලේඛ නිර්මාණය කරන උත්සාහ කරනවා. යම් විදියක පහසුවක් තිබුණා. හැබැයි ඒ පරිගණකෙන් පරිගණකයට වෙන වෙනම ක්‍රමලේඛ ලියන්න වෙනවා. ඒ ක්‍රමලේඛයක් පිටපත් කරලා වෙනත් පරිගණකයක් තුල ක්‍රියාත්මක කරන්න අපහසුයි. මේ ගැටලු මත නිර්මාණකරුවන් උත්සාහ කරා පර්යේෂණ කරා වෙනත් පරිගණක භාෂා ආකාර නිර්මාණය කරන්න. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි දෙවෙනි පරිගණක පරම්පරා භාෂාවෙන් පස්සේ දෙවෙනි පරිගණක භාෂා පරම්පරාවෙන් පස්සේ ඊළඟට තුන්වෙනි පරිගණක භාෂා පරම්පරාවක් නිර්මාණය වෙන්නේ. පැහැදිලිද මං පැහැදිලි කරපු සංකල්පයන් ටික? මෙන්න මේ සංකල්පයන් තමයි ඇත්තටම අපට අවශ්‍ය වෙන්නේ කෙටි සටහනක් ලෙස. මේ සංකල්ප ටික මතක තබා ගැනීම උසස් පෙළ මෙතෙක් තිබුණු බහුවර්ණ වලට පිළිතුරු සැපීම තුලින් ඔබව ශක්තිමත් කරනවා ක්‍රමලේඛකරණය සඳහා. මෙන්න මේ දේවල් ඉගෙන ගන්න. ඒ සමගින් මීට සමාන්තරව උසස් පෙළ විභාගවලදී මේ විෂය සම්බන්ධයෙන් මේ විෂය කොටස් සම්බන්ධයෙන් ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න. එයයි එකම ක්‍රමවේදය ක්‍රමලේඛකරණය විශිෂ්ටව හදාගන්න. පසුව ක්‍රමලේඛකරණය අපි එකින් එක කොටස් ඉදිරිපත් කරනකොට ප්‍රායෝගිකව ක්‍රමලේඛ ලියමු. එතකොට ක්‍රමලේඛකරණේ සංකීර්ණතාවයක් නැහැ. මමත් අත්දැකීම් කළේ ඒ දේ. ඉතින් ඒ හැම දෙයක්ම මේ වීඩියෝ පාඩම් මාලාව යටතේ දෙනවා ඔබට. කවුරු වුණත් සියලුම සිසුන්ට ඒ දැනුම දෙන්න මං හිතනවා එක හරි දෙයක්. එතකොට ඒ ක්‍රමවේදය ඉගෙන ගත්තොත් මං හිතනවා
මට වඩා හොඳ දක්ෂ ක්‍රම ලේඛකින් ඔබ අතරින් අනාගතයේදී බිහි වේවි කියලා. හොඳයි. දැන් අපි සටහන ලියාගමු. දෙවන ක්‍රමලේඛ භාෂා පරම්පරාව යටතේ ලියන්න පටන් ගත්තේ 1950 දී. ඒක වෙනම පොයින්ට් එකක් විතර දාගන්න. right? assembly භාෂාව දෙවන පරම්පරාවේ ක්‍රමලේඛ භාෂාවක් ලෙස නිර්මාණය විය. ඊළඟ පේළියේ යන්ත්‍ර භාෂා භාවිතයෙන් ක්‍රමලේඛකරණය සංකීර්ණ බැවින් ඉංග්‍රීසි භාෂාවේ වචන භාවිතා කර විධාන දැක්වීම එක බිඳුව භාවිතය අනුව අගයන් නිරූපණය සමගින් ඇසෙම්බලි භාෂා මගින් ක්‍රමලේඛ සකස් කරන ලදී. පැහැදිලි නේද? හරි. අපි ඔය ඇසෙම්බලි භාෂා භාවිතයෙන් නිර්මාණය කරා ENIAC පරිගණකය සඳහා ක්‍රමලේඛ. බහුවර්ණ වල අහන්න පුළුවන් මුල් වරට ENIAC පරිගණක සඳහා ඇසෙම්බලි භාෂාව භාවිතා වුණා. එයත් සටහන් කරගත්තේ ගන්නේ නම් වඩා උචිතයි. right? ENIAC. දැන් මේ ඇසෙම්බලි භාෂාවේ ලක්ෂණ පේලියෙන් පේලිය අපි ලියමු. ලියන්න මෙහෙම. පේලියෙන් පේලිය ලියමු. විධාන දැක්වීම සඳහා ඉංග්‍රීසි වචන භාවිතය. විධාන දැක්වීම සඳහා ඉංග්‍රීසි වචන භාවිතය. ඊළඟ අගය නිරූපණය සඳහා 1,0 ආකෘතිය භාවිතය. 1,0 ආකෘති නැත්නම් දිමය ආකෘති භාවිතය. ඊළඟ ක්‍රමලේඛකයාට තේරුම් ගැනීමට පහසු වීම. ක්‍රමලේඛකයාට තේරුම් ගැනීමට පහසු වීම. හැබැයි සීපයකට මේ ඇසෙම්බලි ක්‍රමලේඛය තේරුම් ගන්න බෑ ඉංග්‍රීසි වචන නිසා. ඒ නිසා ලියන්න සකසනය හට තේරුම් ගැනීම පහසු නොවීම. සකසනය හට තේරුම් ගැනීම පහසු නොවීම. හරිද? ඒ නිසා සකසනය දන්න භාෂාවක් බවට පරිවර්තනය කරන්න වුණා. ඒ සඳහා ඇසෙම්බලර් පරිවර්තකය භාෂාව ඇසෙම්බලර් පරිවර්තකය භාවිතා වුණා.
ලියන්න ඊළඟට යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනය සඳහා රතු පාටින් assembler පරිවර්තක මෘදුකාංගය භාවිතය පරිවර්තක මෘදුකාංගය භාවිතය හරිද right දැන් එතකොට පරිවර්තනයක් වුණානේ ඒ නිසා පරිවර්තන කාලයක් තිබුණා ඊළඟ පොයින්ට් එක ලියන්න පරිවර්තන කාලයක් පැවතීම පරිවර්තන කාලයක් පැවතීම එබැවින් ක්‍රියාත්මක වීම යම් කාලයක් ප්‍රමාද වේ යම් කාලයක් ප්‍රමාද වේ ඒ කියන්නේ යන්ත්‍ර භාෂාව තරම් වේගවත් නැහැ ඒ නිසා ඉහළම වේගයක් නැත ඉහළම වේගයක් නැත විශේෂම දේ තමයි ඊළඟට අපි ලියන්න යන්නේ ඇසෙම්බලි ක්‍රමලේඛයත් නිර්මාණය කරන සකසනය මත පමණයි ක්‍රියාත්මක වන්නේ වෙනත් CPU මත ක්‍රියාත්මක වන්නේ නැහැ ඒක මේ ඇසෙම්බලි භාෂාවෙත් යන්ත්‍ර භාෂාවෙත් එකම දුර්වලතාවය වුණා ලියන්න ඊළඟ පෙළියේ නිර්මාණය කරන ඇසෙම්බලි ක්‍රමලේඛය නිර්මාණය කරන සකසනය මත පමණක්ම ක්‍රියාත්මක වේ හරිද ඒ වගේ මේකට අදාළව ලියා ගන්න ඇසෙම්බලි ක්‍රමලේඛ පිටපත් වෙනත් පරිගණක තුල ක්‍රියාත්මක කළ නොහැක වෙනත් පරිගණක තුල ක්‍රියාත්මක කළ නොහැක පැහැදිලිද මේක ඇසෙම්බලි භාෂාවේ ප්‍රබල දුර්වලතාවයක් වුණා මෙන්න මේ ගැටලුවට නිර්මාණකරුවන් විසඳුම් අවශ්‍ය වෙනවා ඒ නිසා නිර්මාණකරුවන් උත්සාහ කරනවා ඇසෙම්බලි භාෂාව වෙනුවට විකල්ප භාෂා නිර්මාණය කරන්න ලියන ලද ක්‍රමලේඛය වෙනත් පරිගණක තුලද ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි පැහැදිලිද මීට අමතරව අපි මෙන්න මේ සංකල්පත් ලියාගමු ඊළඟ පේළිය ලියන්න අලුත් පේළියකින් ඇසෙම්බලි ක්‍රමලේඛ තුල උපදේශ දැක්වීමේදී අර්ථ දක්වන වචන භාවිතය රෙජිස්ටර් විචල්්‍ය භාවිතය මතක ලිපින භාවිතය හැකිවිය මතක ලිපින භාවිතය හැකිවිය හරි දැන් කෙසේ වුණත් අපි පිළිගන්නවා යන්ත්‍ර භාෂාවට වඩා එවකට ඒ කාලයේදී ඇසෙම්බලි භාෂාව කියන ප්‍රබල භාෂාවක් සරල භාෂාවක් ඒ නිසා නිර්මාණකරුවන් පරිගණක භාෂා ඉගෙන ගන්න අය ඇසෙම්බලි භාෂාව ඉගෙන ගන්න වැඩි උනන්දුවක් තියෙනවා ඒ අතරම යම් පිරිස් උත්සාහ කරා සරල භාෂා නිර්මාණය කරන්න තේරුණාද ඒ වගේම එහෙනම් ඔබත් වර්තමානයේ ඉගෙන ගන්නවා පවතින ක්‍රමලේඛ භාෂා
ඒ අතරම ඔබත් උත්සාහ කරන්න ඕන ඒ භාෂාවල ගැටලු තියෙනවා නම් නව භාෂා නිර්මාණය කරන්න. සත්‍ය වශයෙන්ම තොරතුරු තාක්ෂණ විෂයද හඳුන්වා දීමේදී බලාපොරොත්තු වෙන්නේ නව නිර්මාණකරුවන් බිහි කරන්න. ICT ඉගෙන ගන්න ළමයි අතුරින් නව නිර්මාණකරුවන් බිහි වෙන්නේ නැත්නම් නව තාක්ෂණ නිර්මාණය වෙන්නේ නැත්නම් නව සංකල්ප ඉදිරිපත් වෙන්නේ නැත්නම් ඒක දැඩි දුර්වලතාවයක්. ඒ නිසා ICT හදාරන ළමෙක් එවැනි තත්ත්වයටපත් වෙන්න ඕනේ. ඒක සැබවින්ම කරන්න පුළුවන් වෙන්නේ ඔබගේ ගුරුවරයාට. ඔබගේ ගුරුවරයාත් නව නිර්මාණකරණය පිළිබඳව හොඳ අවබෝධයක් පරිණතභාවයක් තියෙනවා නම් එවැන්නක් සිදුවිය හැකිය. මම හිතනවා මම මගේ දෙවෙනි උපාධියේදී ලබාගත් පර්යේෂණ දැනුම ගොඩක් ඉවහල් වුණා මට මා යටතේ ඉගෙන ගන්න සිසුන් නව නිර්මාණකරණය සඳහා යොමු කරන්න. ඒක හුදෙක්ම මේ පාඩමෙන් විතරක් නෙවෙයි. ICT විෂය සම්පූර්ණ වෙනකොට ඒ සිසුන් ඒ අදාළ ඉලක්ක වෙත යොමු කිරීම කරන්න පුළුවන්. ඉතින් මේ පාඩමත් එක්ක දිගටම රැඳී සිටින්න මං හිතනවා ඔබ අලුත් ආකාරයකට ක්‍රමලේඛ භාෂාව ඉගෙන ගනිවි. හරි. දැන් අපි දෙවෙනි පරම්පරාවෙන් පස්සේ තුන්වෙනි පරම්පරාව බිහි වුණේ කොහොමද කියලා බලමු. පැහැදිලිද? තුන්වෙනි පරම්පරාව ක්‍රමලේඛ භාෂා third generation programming language. අපි බලමු තුන්වෙනි පරම්පරාවේ ක්‍රමලේඛ භාෂා මොනවද වෙනස් වුනේ කියලා. අපි මුලින්ම ඉගෙන ගත්තා low level programming language. low level programming language යටතේ generations දෙකක් පරම්පරා දෙකක් ඉගෙන ගත්තා. පළමු පරම්පරාව දෙවෙනි පරම්පරාව. ඒ පරම්පරා දෙකේදී යන්ත්‍ර භාෂාවයි ඇසෙම්බලි භාෂාවයි. ඒ දෙකේම ගැටලු උනේ ඒ ක්‍රමලේඛ පිටපත් කරලා වෙනත් පරිගණක තුල ක්‍රියාත්මක කරන්න බෑ. ඉතින් ඔය නිර්මාණකරුවන්ට ඕන වෙන මෘදුකාංග හදලා ඒව පිටපත් කරලා වෙන පරිගණකවල ස්ථාපනය කරලා ක්‍රියාත්මක කරන්න. ඒක ලොකු ගැටලුවක් වුණා. අනිත් එක යන්ත්‍ර භාෂාවට වඩා ඇසෙම්බලි භාෂාව තරමක් පහසු වුණාට එයත් සංකීර්ණයි. වර්තමානයේ තියෙන භාෂාවන් එක බලනකොට. ඉතින් ඔය නිසා නිර්මාණකරුවෝ උත්සාහ කරා තවත් පරිශීලකයට පහසු ක්‍රමලේඛ භාෂාවක් යොදා ගන්න. ඒ නිසා පරිශීලකයට පහසු අපි කියනවා user friendly ක්‍රමලේඛ භාෂාවක් නිර්මාණය කරන්න උත්සාහ කරා. ඒ කියන්නේ පරිශීලකයට හිතකර භාෂාවක් වනවා ඉංග්‍රීසි භාෂාව. ඉංග්‍රීසි භාෂාවේ අක්ෂර, ඉංග්‍රීසි භාෂාවේ අකුරු, ඉංග්‍රීසි භාෂාවේ වචන භාවිතයෙන් තමයි මෙහි විධාන භාවිතා කරේ. ඒ කියන්නේ ඉංග්‍රීසි වචන මාලා භාවිතා කරමින් විධාන ඉදිරිපත් කරන්න පුළුවන් ලෙස ක්‍රමලේඛ භාෂාවක් නිර්මාණය වුණා. මේ භාෂාව තුළ වෙන් කරන ලද වචන තිබුණා. වෙන් කරන ලද වචන තිබුණා. ඒ වගේම සංකේත තිබුණා. right? සංකේත තිබුණා. ඒ වගේම වචන සංකේත ඒ වගේම නීති රීති අපි කියනවා සින්ටැක්ස් කියලා. නීති රීති තිබුණා. මෙන්න මේවා භාෂාව තුළ අන්තර්ගත වුණා. එමෙන්ම තුන්වෙනි පරම්පරාවේ ක්‍රමලේඛ භාෂා තුළ ක්‍රමලේඛය අපි ලියලා පරිගණකය තුළ ගබඩා කරලා ක්‍රියාත්මක කරද්දී එහි අගයන් තියාගන්න විචල්්‍ය භාවිතයක් හැකි වුණා. විචල්්‍ය භාවිතය අපි කියනවා වේරියබල් කියලා. විචල්්‍ය භාවිතය හැකියාවක් තිබුණා. විචල්්‍ය ඒ වගේම විචල්්‍ය භාවිතා කිරීමේදී මතකය අවශ්‍ය ප්‍රමාණය භාවිතා කරන දත්ත වර්ග data types දත්ත වර්ග අර්ථ දැක්වීමක් තිබුණා. right? දත්ත වර්ග දත්ත ප්‍රභේද භාවිතයකුත් මෙම පරම්පරාවේ භාෂාවල තිබුණා. ඊට අමතරව එකම කේත කාණ්ඩය නැවත නැවත භාවිතා වෙනවා නම් උපකේත ලෙස ලියන්න හැකියාවක් තිබුණා. උපකේත වැඩසටහන් වැඩසටහන් ලියන්න පුළුවන් වුණා. අපි කියනවා ශ්‍රිත නැත්නම් ෆන්ක්ෂන්ස් කියලා. ඒ තුන්වෙනි පරම්පරාවේ විශේෂ ලක්ෂණ ගණනාවක් ආවා. ඒ නිසා
ක්‍රම ලේඛකින්ට මේක හිතකර භාෂාවක් පහසු භාෂාවක් වුණා. ඒ නිසා මේ තුන්වෙනි පරම්පරාවේ ඉඳලා ඉදිරියට අපි හඳුනනවා ඉහළ මට්ටමේ ක්‍රම ලේඛ භාෂා කියලා. high level programming language කියලා අපි හඳුනනවා. ඉහළ මට්ටමේ ක්‍රම ලේඛ භාෂා ලෙස හඳුනනවා. ඒතර මෙන්න මේ නිසා මේකේ තවත් දෙයක් තමයි ඔය ඉංග්‍රීසි භාෂාවේ වචන භාවිතා කළානේ. ඒ වගේම වෙන් කරන ලද වචන තිබුණා, කීවර්ඩ් සංකේත තිබුණා, රයිට් නීති භාවිතා කරා. මේ නිසා ක්‍රම ලේඛය ලියන ලද ක්‍රම ලේඛය රයිට් අපට කියවලා තේරුම් ගන්න පුළුවන් වුණාට පරිගණකයට කියවලා තේරුම් ගන්න බෑ. CPU එකට කියවලා තේරුම් ගන්න බෑ. ඒ නිසා පරිගණකය දන්න භාෂාවක් බවට පරිවර්තනය කරන්න ඕනේ. ඒ කියන්නේ පරිගණකය දන්නේ යන්ත්‍ර භාෂාව, ඒ යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනයක් නිසක වශයෙන්ම අවශ්‍ය වුණා. එතකොට මේ ක්‍රම ලේඛය පරිවර්තනය කරනවා යන්ත්‍ර භාෂාව බවට. ඒ සඳහා පරිවර්තක මෘදුකාංග අපි කියනවා ට්‍රාන්ස්ලේටර් කියලා. පරිවර්තක මෘදුකාංග භාවිතා වුණා. ඒ අනුව තුන්වෙනි පරම්පරාවේ ක්‍රම ලේඛ යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනය සඳහා කම්පයිලර් කියලා පරිවර්තකයක් හඳුන්වා දුන්නා. Java වගේ භාෂාවන් වල කම්පයිලර් භාවිතා වෙනවා. ඒ වගේම Python භාෂාවලදී ඉන්ටර්ප්‍රිටර් භාවිතා වෙනවා. ඉන්ටර්ප්‍රිටර් සිංහලෙන් කම්පයිලර් සම්පාදකය කියලා කියනවා. ඉන්ටර්ප්‍රිටර් අර්ථ වින්‍යාසකය කියලා කියනවා. මෙයාලගේ වගකීම වුණේ ලියන ලද ක්‍රම ලේඛය, මේ තියෙන්නේ අදාළ ක්‍රම ලේඛය රයිට් අපට පහසු භාෂාවෙන් ලියන ක්‍රම ලේඛය CPU මගින් ක්‍රියාත්මක කරන්න නම් අනිවාර්යෙන්ම යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනය කරන්න ඕන. යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනය කරාට පස්සේ තමයි CPU හට ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්න පුළුවන්. මෙන්න මේ මෘදුකාංග එකක් ඒ භාෂාව අනුව පරිවර්තන ක්‍රියාවලිය සිදු වෙනවා. තේරුණාද? දැන් මම සිංහල. මෙතෙන්ට එනවා ජපන් ජාතිකයෙක්. මම යාට මන් දන්න දෙයක් කියනවා. එයාට සිංහල තේරෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම පරිවර්තකයෙක් ඉන්න ඕන. මා කියන දේ ජපන් ජාතිකයට තේරෙන විදිහට කියන්න. එතකොට මේ පරිවර්තකයා ක්‍රියාත්මක වුණේ යම් කෙසේද? ඒ ආකාරයට මේ පරිවර්තක මෘදුකාංගය සකසනයේට යන්ත්‍ර භාෂා උපදේශ වැඩසටහනක් නිර්මාණය කරනවා. ඔය විදිහට තමයි පරිශීලකයට පහසු ක්‍රම ලේඛ භාෂා ක්‍රියාත්මක වුණේ. හරි. දැන් ඔය తত্ত্বය අනුව පරිශීලකින්ට පුතා ගොඩක් පහසු වෙනවා මේ භාෂාව හැසිරීම. ඒ නිසා මෘදුකාංග නිර්මාණය රයිට් මෘදුකාංග නිර්මාණය ඉතා වැඩි වෙනවා. එතකොට යම් යම් පුද්ගලයන් නිර්මාණකරුවන් මෘදුකාංග නිර්මාණය කරන්න පෙළඹවීම වැඩි. එතකොට පරිගණක තාක්ෂණය පිළිබඳව අධ්‍යයනය කිරීම, නව නිර්මාණය කිරීම, කුතුහලය, විවිධ තාක්ෂණ නිර්මාණය වීම මේක පරිගණක තාක්ෂණයේ දැවැන්ත වූ වෙනසක් සිදු වුණා. තේරුණා නේද? එවකට හිටපු අය පවතින භාෂා භාවිතා කරලා යලා අලුත් දේවල් නිර්මාණය කරා. එහෙනම් ඔබ අද ඉගෙන ගන්න මේ තාක්ෂණය මත අනාගතයේදී අනිවාර්යෙන්ම ඒ දැනුම උකුටාගෙන ලබාගෙන එය යොදාගෙන නව සංකල්ප බිහි කරන්න ඕන. එයයි උසස් පෙළ විෂය ධාරාව තුල ICT හඳුනා දීමේ ප්‍රමුඛ අරමුණ වන්නේ. එතකොට අලුත් තාක්ෂණ අපි වගේ රටකින් නිර්මාණය කිරීමයි. එතකොට ඔබ අනිවාර්යයෙන් මේ නිර්මාණකරණයට එකතු වෙන්න ඕන. ඔබ නිර්මාණකරුවෙක් කළ හැකි වන්නේ ගුරුවරයාද නිර්මාණකරණය තුල සජීවී නම් පමණයි. මම හිතනවා මම දෙවෙනි උපාධියේදී කරපු පර්යේෂණත් එක්ක ඒ හැකියාව අපි සතුයි. ඉතින් අපි එතෙන්දී ඉගෙන ගත්ත අලුත් නිර්මාණ කරන්න අපේ පර්යේෂණ වාර්තා දැනට අන්තර්ජාලය තුල තියෙනවා. රටවල් 4ක ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඔබටත් එවැනි අපිව අභිභවාගිය කෙනෙකු වෙන්න පුළුවන්. නිසක වශයෙන් ඔබ ක්‍රම ලේඛකරණයේ නිපුණත්වයක් තිබෙනවා නම් ඒ නිසා
ක්‍රම ලේඛකරණය හරියට හදාගන්න අනාගතය තුල අභියෝග නැහැ. මේ ඉගැන්වීමත් එක්ක ඔයාලා හිතන රයිට් මේ පැහැදිලි කිරීමත් එක්ක හරි මෙහෙම වුණා. එහෙනම් මේ ඊළඟ පියවර කුමක්ද කියලා. ඒ තර්කණයයි ඔබ හඳුනාගත යුත්තේ. හොඳයි. දැන් ඔබට දැනෙන්න ඕන කොහොමද මෙයා පරිවර්තනය කරන්න ඇත්තේ? ඒ පරිවර්තක මෘදුකාංගය කොහොමද නිර්මාණය කළේ? අර්ථ විඤ්ඤාසකයේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අපි මේ දෙක ගැන වෙන වෙනම ඉගෙන ගමු. තේරුණාද? අපි දැනට මෙන්න මේ සංකල්පයන් පිළිබඳව සරල සටහනක් අපේ නෝට් එකට එකතු කරගමු. සරල සටහනක් අපේ නෝට් එකට එකතු කරගමු. ලියන්න තෙවන පරම්පරාව ක්‍රමලේඛ භාෂා යටතේ. තෙවන පරම්පරාව ක්‍රමලේඛ භාෂා යටතේ ලියන්න මෙහෙම. හරි. ක්‍රමලේඛකයාට වඩාත් පහසු ක්‍රමලේඛකයාට වඩාත් පහසු ආකාරයෙන් ක්‍රමලේඛ ලිවීම සඳහා පරිශීලක මිත්‍රශීලී ඒ කියන්නේ user friendly පරිශීලක මිත්‍රශීලී ක්‍රමලේඛ භාෂා හඳුන්වා දීම තෙවන පරම්පරාව තුල සිදුවිය. තෙවන පරම්පරාව තුල සිදුවිය. ඉංග්‍රීසි භාෂා භාවිතයෙන් වෙන් කරන ලද වචනමාලා සම්මත නීතියක් අනුව යොදා ගනිමින් ක්‍රමලේඛය තුල උපදේශ ක්‍රමලේඛය තුල උපදේශ ඇතුළත් කරන ලද්දේ ක්‍රමලේඛය තුල උපදේශ ඇතුළත් කරන ලද්දේ පැහැදිලිද? දැන් අපි ඔය තුන්වෙනි පරම්පරාවේ භාෂාවල ලක්ෂණ එකින් එක පහලට ලියා ගමු. පාඩම් කරන්න ලේසි. මම ගොඩක් අකමැති ඡේද විදියට සටහනක් දෙන්න. ලියන්න මෙහෙම වෙන් කරන ලද වචන සංකේත හා සම්මත රීති භාවිතය සම්මත රීති භාවිතය සම්මත රීති භාවිතය ඊළඟ පේළියේ අගයන් තබා ගැනීම සඳහා විචල්්‍ය භාවිතය අගයන් තබා ගැනීම සඳහා විචල්්‍ය භාවිතය මීට පෙර භාවිතා කරේ මතක ලිපින රෙජිස්ටර් විචල්්‍ය රෙජිස්ටර් වල ලිපින. නමුත් මෙතෙන්දී සාමාන්‍ය විචල්්‍ය භාවිතයක් තිබුණා. මතක අවකාශ වලට තමයි ඒ විචල්්‍ය භාවිතා කළේ. දත්ත වර්ග මතක අවකාශ අවශ්‍ය පරිදි භාවිතා කරන දත්ත වර්ග භාවිතා කළා. දත්ත වර්ග භාවිතය. ඒ වගේම ඊළඟ පේළිය ලියන්න එකම කේත නැවත භාවිතයේදී උපකේත කාණ්ඩ එහෙම නැත්නම් අපි කියනවා ශ්‍රිත කියලා. ශ්‍රිත භාවිතය උපකේත කාණ්ඩ එහෙම නැත්නම් අපි කියනවා ශ්‍රිත භාවිතය. ශ්‍රිත භාවිතා කිරීම. හරිද? ශ්‍රිත භාවිතා කිරීම. right. ඊට පස්සේ අපි ඊළඟ පොයින්ට් එක විතර ලියනවා. දැන් ඉංග්‍රීසි වචන මාලා නම් ක්‍රමලේඛ භාෂාව
ක්‍රමලේඛය තුල තියෙන්නේ CPU එකට එකවරම කියවලා තේරුම් ගන්න බෑ. ලියන්න ක්‍රමලේඛ මෙම ක්‍රමලේඛ CPU හට එකවරම තේරුම් ගැනීමට නොහැක. එකවරම තේරුම් ගැනීමට නොහැක. right එයාට එතකොට CPU එකට මෙම ක්‍රමලේඛ කොච්චර පරිශීලකයට පහසු වුණත් සකසණයට කියවලා එකවරම තේරුම් ගන්න බෑ. එහෙම මෙතන ගැටලුවක් තිබුණා. එහෙනම් යන්ත්‍ර භාෂාව සඳහා පරිවර්තකයක් අවශ්‍ය වුණා. ලියන්න ක්‍රමලේඛ යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනය සඳහා පරිවර්තක මෘදුකාංග භාවිතා විය. පරිවර්තක මෘදුකාංග භාවිතා විය. පරිවර්තක මෘදුකාංග භාවිතා විය. මොනෝද මේ පරිවර්තක මෘදුකාංග? අපි කම්පයිලර් සිංහලෙන් කියනවා සම්පාදකයා පොයින්ට් දෙකක් දාලා පෙළි දෙකට ලියන්න. සම්පාදකයා කම්පයිලර් අර්ථ විඤ්ඤාසකයා ඉන්ටර්ප්‍රිටර්. මේ සංකල්ප දෙක ඉදිරි පාඩම් වල වෙන වෙනම අධ්‍යයනය කරන්න පුළුවන්. කොහොමද කම්පයිලර් ක්‍රමලේඛයක් පරිවර්තනය කළේ, ඉන්ටර්ප්‍රිටර් කොහොමද පරිවර්තනය කළේ? මේ දෙකම මෘදුකාංග එකක. එක හොඳට තේරුම් ගන්න. හරි. දැන් එතකොට මේ ඉංග්‍රීසි වචනමාලා භාවිතය නිසා ක්‍රමලේඛකරණය වඩාත් පහසු වෙනවා. ඒ නිසා යෙදු මෘදුකාංග, පද්ධති මෘදුකාංග නිර්මාණකරණය වඩාත් ප්‍රබල වෙනවා. ලියන්න පහසු හිතකර පහසු භාෂා ආකෘති නිර්මාණය අනුව මෘදුකාංග නිර්මාණය අනුව යෙදුම් නැත්නම් මෘදුකාංග සංවර්ධනය ප්‍රචලිත වීම ආරම්භ විය. මෘදුකාංග සංවර්ධනය ප්‍රචලිත වීම ආරම්භ විය. හරිද? right. දැන් ඔය තුන්වෙනි පරම්පරාවේ ක්‍රමලේඛ භාෂා අපි හඳුන්වනවා ඉහළ මට්ටම ක්‍රමලේඛ භාෂා කියලා. high level language කියලා. ලියන්න රතු පාටින් පෙළියක් අතහැරලා තුන්වන පරම්පරාව ක්‍රමලේඛ භාෂා ඉහළ මට්ටමේ භාෂා කාණ්ඩයට high level language ඉහළ මට්ටමේ භාෂා කාණ්ඩයට අයත් වේ. ඉහළ මට්ටමේ භාෂා කාණ්ඩයට අයත් වේ. හොඳයි. දැන් අපි බලමු මේ ඉහළ මට්ටමේ භාෂා කාණ්ඩයට අයිති ක්‍රමලේඛ භාෂාවන් කවරේද කියලා. මම පෙළගස්වන්නම් ඔය පෝට්‍රන් කියන භාෂාව. right පෝට්‍රන් කියන භාෂාව මුල් අවස්ථාවල නිර්මාණය කළා. right පෝට්‍රන් භාෂාව, කෝබෝල් භාෂාව, පෝට්‍රන් භාෂාව, ඒ වගේම බේසික් භාෂාව තවදුරටත් සංවර්ධනය කිරීමෙන් තමයි විෂුවල් බේසික් වගේ භාෂාවන් නිර්මාණය වුණේ. ඒකට අතුරු මුහුණත් එකතු කරලා. ඒ වගේම O level වල ඔබ ඉගෙන ගන්න ඇති පැස්කල් භාෂාව මේක දැනට භාවිතය අඩුයි. C භාෂාවන්, C වල සංස්කරණ, C++ වගේ භාෂාවන් විශේෂ වෙනවා. ඒ වගේම Java භාෂාව right අපි ඉගෙන ගන්නවා A level වලදී PHP භාෂාවන් web development පාඩමේදී 10 වෙනි පාඩමේදී. ඊට අමතරව high level language යටතේ තව අපට පුළුවන් වෙබ් නිර්මාණය සඳහා
ASP භාෂාවන්, Java වල සංස්කරණයක් JSP භාෂාවන්, ඒ වගේම භාෂාවන්, විවිධාකාර භාෂාවන් මෙන්න මේ තුන්වෙනි පරම්පරාව යටතේ නිර්මාණය වුණා. එතකොට ඔබ මෙන්න මේ ලයිස්තුව සටහන් කරගන්න. මේවා තුන්වෙනි පරම්පරාවේ ක්‍රමලේඛ භාෂා. මේ ක්‍රමලේඛ භාෂාවල තව ලක්ෂණයක් තිබුණා. මේ ක්‍රමලේඛ භාෂා සමස්තය කාණ්ඩ දෙකකට වර්ග කරන්න පුළුවන්. ව්‍යුහගත භාෂා. ඒක අපි කියනවා structured programming language. ව්‍යුහගත ක්‍රමලේඛ භාෂා. ඒක තමයි සාම්ප්‍රදායික ක්‍රමලේඛ භාෂා ආකාරය. දෙවැන්න වර්තමානයේ භාවිතා කරන වස්තු නැඹුරු ක්‍රමලේඛ භාෂා අපි කියනවා object oriented language කියලා. මෙන්න මේ භාෂා ආකාර දෙක විශේෂ වෙනවා. ව්‍යුහගත ක්‍රමලේඛ භාෂාවල කරන්නේ කිසියම් ක්‍රියාවලියක පවතින කාර්යයන් කුඩා කොටස් වලට වෙන් කරලා ඒ කාර්යයන් පාදක කරගෙන ක්‍රමලේඛ නිර්මාණය. පැහැදිලිද? මේක ගැන වැඩි පැහැදිලි කිරීමක් ඊළඟ පාඩමේදී ඉදිරිපත් කරන්නම්. එතකොට වස්තු නඹුරු ක්‍රමලේඛකරණයේදී සිදු කරන්නේ ගැටලුව තුළ තියෙන වස්තු හඳුනාගෙන වස්තු නිර්මාණය සඳහා විශේෂ වූ කාණ්ඩ ක්‍රමලේඛ නිර්මාණය. ඒ කාණ්ඩ ක්‍රමලේඛ නිර්මාණය තුලින් තමයි ගැටලුව සඳහා මෘදුකාංගමය විසඳුම වස්තු සංයෝජනයෙන් ලබා දෙන්නේ. මේක තමයි වර්තමානයේ ප්‍රබල භාෂා සංකල්පය. ඒතර ව්‍යුහගත භාෂා, වස්තු නඹුරු භාෂා දෙකම අපට ඉගෙන ගන්න තියෙනවා. මේ තුලදී Java වගේ භාෂාවක් ගත්තොත් ඒවා සම්පූර්ණම වස්තු නඹුරු. හැබැයි අපි ඉගෙන ගන්න Python භාෂාවේ මුල් කොටස ව්‍යුහගත ලක්ෂණ තියෙනවා. ඒ වගේම වස්තු නඹුරු ලක්ෂණක් තියෙනවා. ඒකයි එතන තියෙන අපූර්වත්වය. ඒ භාෂාව අපි ඉගෙන ගන්න වෙනවා. ඔබ උපාධි පාඨමාලාවට සුදුසුකම් ලබන්නේ නම් යම් දිනක අනිසක වශයෙන්ම මෙන්න මේ භාෂාවන් පිළිබඳ ඔබට අන්තර්ගත දැනුම තිබිය යුතුයි. Java භාෂාව, ඒ වගේම මේ ලෙවල් වල කරන නිසා Python භාෂාව, C භාෂාව, තාක්ෂණ වේදය හදාරණය, C++ භාෂාවන් මේ පිළිබඳ ප්‍රවීණතාවය තියෙන්න ඕන. මොකද බොහෝමයක් සංකීර්ණ පද්ධති නිර්මාණය සඳහා මේ භාෂා දැනුම උපයෝගී වෙනවා. දැන් අපි ලියාගමු right උදාහරණ භාෂා ආකාර ටික. ඊට අමතරව මේ සංකල්පයත් ලියාගත්තොත් වඩා උචිතයි. මේක තමයි මම බෝඩ් එකේ ලියන එක තමයි මම හිතනවා ෂෝට් නෝට් එකක් විතර භාවිතා කරන්න. එය ගොඩක් ඔයාලට පහසු ආකෘතියක්. තුන්වෙනි පරම්පරාවේ ක්‍රමලේඛ භාෂාවල තවත් සුවිශේෂී ලක්ෂණයක් තමයි මේ ක්‍රමලේඛ භාෂා භාවිතා කරන්නේ සැකසුම කරන ආකාරය පැහැදිලි කරන්න. සැකසුම කරන ආකාරය පැහැදිලි කරන්න. right? පැහැදිලි කිරීම. ඒ කියන්නේ සැකසුම කුමක් වුවත් ඒක කරන්නේ කොහොමද කියලා උපදෙස් ලබා දීම සඳහා තමයි තුන්වෙනි පරම්පරාවේ භාෂා භාවිතා කරන්නේ. ක්‍රමලේඛයේ සැකසුම කොහොමද කරන්නේ? අපි කියනවා how to do. right? ක්‍රමලේඛය පැහැදිලි කරනවා කොහොමද කරන්නේ කියලා.
ඒ අනුව මෙන්න මේ භාෂා සංකල්පය අපි හඳුනා ගන්නවා විධානාත්මක භාෂා ආකාරයක් ලෙස. right? විධානාත්මක භාෂා ආකාරයක් ලෙස. විධානාත්මක භාෂා යටතට තමයි මෙන්න මේ භාෂා ආකෘති එකතු වෙන්නේ. විධානාත්මක භාෂා මගින් සෑම විටම විස්තර කරන්නේ අදාළ සැකසුම කළ යුතු ආකාරය අනුක්‍රමයෙන් උපදේශ මගින් පැහැදිලි කරනවා. හොඳයි, දැන් අපි අලුත් ඡේදයකින් එය ලියා ගමු. ලියන්න තුන්වන පරම්පරාවේ ක්‍රමලේඛ භාෂා භාවිතා කර සැකසුමක් සිදු කරන ආකාරය සැකසුමක් සිදු කරන ආකාරය විස්තර කරයි. සැකසුමක් සිදු කරන ආකාරය විස්තර කරයි. සැකසුමක් සිදු කරන ආකාරය විස්තර කරයි. එබැවින් මෙම ක්‍රමලේඛ භාෂා රතු පාටින් ලියන්න විධානාත්මක භාෂා විධානාත්මක භාෂා කාණ්ඩයට අයත් වේ. විධානාත්මක භාෂා කාණ්ඩයට අයත් වේ. සෑම විටම මේ භාෂා යොදාගන්නේ සැකසුම කරන ආකාරය විස්තර කිරීම සඳහා. තොර විධානාත්මක භාෂා සම්බන්ධයෙන් ඉදිරියේදී වෙනම වීඩියෝ එකක් මගින් පැහැදිලි කිරීමක් ගන්නම්. එය තුළදී මේ දෙක මේ සංකල්පයන් දෙක තවත් ගැඹුරින් විස්තර කරાવી. හරිද? දැන් අපි ඊළඟට බලමු මෙන්න මේ භාෂාව තුළ තියෙන වාසි මොනවද කියලා. ලියන්න ඊට පස්සේ වාසි යටතේ තුන්වෙනි පරම්පරාවේ ක්‍රමලේඛ භාෂා යටතේ වාසි. ඒ යටතේ අපි ලියාගමු right ක්‍රමලේඛකරණය වඩාත් පහසු වීම ක්‍රමලේඛකරණය වඩාත් පහසු වීම. ඊළඟ පොයින්ට් එක පරිශීලකයා හට තේරුම් ගැනීමට හැකිවීම තේරුම් ගැනීමට හැකිවීම. ඊළඟ පොයින්ට් එක ක්‍රමලේඛයෙහි පවතින දෝෂ නිවැරදි කිරීම පහසු වීම. තවත් සුවිශේෂී වාසියක් තමයි ඊළඟ පොයින්ට් එක සකස් කරන ක්‍රමලේඛයෙහි පිටපත් සකස් කළ ක්‍රමලේඛයේ පිටපත් වෙනත් පරිගණක තුල ක්‍රියාත්මක කිරීමට හැකිවීම. වෙනත් පරිගණක තුල ක්‍රියාත්මක කිරීමට හැකිවීම. පැහැදිලිද? right. ඒවා ප්‍රමුඛ වාසි ලෙස අපට හඳුනා ගන්න පුළුවන්. හරි. ඊට අමතරව අපි මෙහෙම ඊළඟ පොයින්ට් එක ලියා ගන්න ක්‍රමලේඛකරණය සඳහා අඩු කාලයක් වැයවීම. ක්‍රමලේඛකරණය සඳහා අඩු කාලයක් වැයවීම. ඊළඟ පොයින්ට් එක මතක භාවිතය කාර්යක්ෂම වීම. right. ඔය ව්‍යුහගත භාෂාවලට වඩා වස්තු නැඹුරු භාෂාවල තියෙනවා ලක්ෂණ
garbage collections කාසල එකතුව ඒ වගේ දේවල් වලදී ප්‍රධාන මතකයේ භාවිතය වඩාත් කාර්යක්ෂම කිරීම තියෙනවා. හරි නේද? right මේකේ අවාසි විදියට අපට ලියන්න පුළුවන් විශේෂ සංකල්පයක්. මොකද පරිවර්තනකයක් ඕන. සෑම ක්‍රමලේඛයක්ම පරිවර්තනය කරන්න ඕන. ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා. ඒ නිසා යම් ප්‍රමාදයක් තියෙනවා. ලියන අවාසි යටතේ සෑම ක්‍රමලේඛයක්ම යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනය කළ යුතු වීම. පරිවර්තනය කළ යුතු වීම. ඊළඟ පොයින්ට් එක ක්‍රමලේඛ පරිවර්තනය සඳහා යම් කාලයක් ගත වීම. යම් කාලයක් ගත වීම. දැන් ක්‍රමලේඛ පරිවර්තනයට යම් කාලයක් ගත වෙනකොට ප්‍රතිචාර ලැබීම සඳහා දෙයම් නේ පොඩි කාලයක් වෙනස් වෙන්න පුළුවන්. ප්‍රතිචාර කාලය තරමක් ප්‍රමාද වීම. හරිද? ඒ වගේ ලක්ෂණ ඒ වගේම වාසි අවාසි මෙන්න මේ තුන්වෙනි ක්‍රමලේඛ භාෂාව තුළ අන්තර්ගතයි. පැහැදිලි නේද? හරි. හොඳයි. සිව්වන පරම්පරාව fourth generation programming language. සිව්වෙනි පරම්පරාවේ විශේෂම දේ මෙතෙක් අපි පළවෙනි පරම්පරාව, දෙවෙනි පරම්පරාව, තුන්වෙනි පරම්පරාව දක්වා ඉගෙන ගත්තා. ගොඩක් දුරට මේ හතරවෙනි පරම්පරාවේ විශේෂම දේ තමයි ක්‍රමලේඛයාට මිත්‍රශීලී. ක්‍රමලේඛක මිත්‍රශීලී භාෂා ආකෘතියක් නිර්මාණය කිරීම තමයි මෙතන විශේෂම දේ. ඒ කියන්නේ සාමාන්‍ය භාෂාවට ගොඩක් ආසන්නයි. ඒ කියන්නේ අපි දැන් භාවිතා කරන ඉංග්‍රීසි භාෂාවට ගොඩක් සෙයින් සම්බන්ධ භාෂාවක්. right? ඉංග්‍රීසි භාෂාවට සමීප ආකාරයෙන් මේ ක්‍රමලේඛ භාෂාවක් ඉදිරිපත් කිරීම. එතකොට අර ක්‍රමලේඛකයාට හිතන්න යන කාලය තේරුම් ගැනීම ගොඩක් පහසු වෙනවා. ක්‍රමලේඛයකට සමීපතම ආකාරයෙන් තමයි මේ භාෂාව හසුරුවන්නේ. ඉංග්‍රීසි භාෂාව එයාට හිතකරම වචන මාලා භාවිතය අනුව අනිත් දේ තමයි නීති රීති හරි සරලයි. නීති රීති සරල කිරීම තුළ ක්‍රමලේඛකරණය හරි පහසු වෙනවා. අන්න එවැනි භාෂා ආකාරයක් තමයි මෙන්න මේ හතරවෙනි පරම්පරාවේ අපි විශේෂයෙන්ම දකින්නේ. මේ හතරවෙනි පරම්පරාවේ භාෂා අතුරින් ප්‍රධාන වශයෙන් අපිට එක් ආකෘතියක් අපි කිව්වොත් SQL වගේ භාෂාවක් structured query language. දත්තපාදක මෙහෙයවීම සඳහා, දත්තපාදක භාවිතය සඳහා, දත්ත මත මෙහෙයුම් කිරීම සඳහා ඉංග්‍රීසි භාෂාවට සමීප වූ ආකෘතියක් ලෙස භාවිතා කරන්න පුළුවන්. ඒතර මෙන්න මේ ආකෘතිවලදී විශේෂයෙන්ම අපි හඳුනා ගන්නවා හතරවෙනි පරම්පරාවේදී භාෂා විශේෂ කාණ්ඩයකට අපි එකතු වෙනවා. ඒවා අපි කියනවා ප්‍රකාශාත්මක භාෂා කියලා. ප්‍රකාශාත්මක භාෂා. ප්‍රකාශාත්මක භාෂා මගින් විස්තර කරන්නේ යම් කිසි කාර්යයක් කුමක්ද කළ යුතු කියන එක. right? කුමක්ද කළ යුතු යන්න ප්‍රකාශාත්මක භාෂාවක් මගින් විස්තර කරනවා. ඒ කියන්නේ what to do, not how to do. කොහොමද කරන්නේ කියලා විස්තර කරන්නේ නැහැ. කළ යුත්තේ කුමක්ද, කුමක් කළ යුතුද යන්න පමණයි ප්‍රකාශාත්මක භාෂාවල විස්තර කරන්නේ. ඒතර මේ SQL වගේ භාෂාවල හරි සරලභාවයක් තියෙනවා. කොහොමද කරන්නේ කියලා විස්තර කරන්නේ. හැබැයි විය යුතු ක්‍රියාව, විය යුතු මෙහෙයුම කුමක්ද කියලා විස්තර කිරීමක් තියෙනවා. ඒතර මෙන්න මේ භාෂාකාර නිසා තවදුරටත් සංකීර්ණ ක්‍රියාවලි ඒ සඳහා වැඩසටහන් නිර්මාණකරණය වඩාත් පහසු වෙනවා. පරිශීලකයා, ක්‍රමලේඛකයා වඩාත් පහසුවෙන් සංකීර්ණ වූ තොරතුරු පද්ධති, සංකීර්ණ වූ වැඩසටහන් නිර්මාණය කිරීමට හැකි වෙනවා. ඒක මෙන්න මේ හතරවෙනි පරම්පරාව නිසා ලැබුණු
ශක්තියක් කියලා කියන්න පුළුවන්. හොඳයි අපි දැන් හතරවෙනි පරම්පරාව යටතේ ලියාගමු ඉංග්‍රීසි භාෂාවේ වචන හා එම භාෂා භාවිතයට සමීප වන ආකාරයෙන් හතරවෙනි පරම්පරාව ක්‍රමලේඛ භාෂා නිර්මාණය විය. හතරවෙනි පරම්පරාව ක්‍රමලේඛ භාෂා නිර්මාණය විය. මේ අනුව ක්‍රමලේඛකරණය ක්‍රමලේඛකයාට වඩාත් පහසු විය. එය විශේෂ ලක්ෂණයකි. අලුත් ඡේදයකින් ලියන්න. හතරවන පරම්පරාවේදී ක්‍රමලේඛ භාෂා මගින් යම් ක්‍රමලේඛ භාෂා මගින් කුමක් කළ යුතුද යන්න විස්තර කරයි. එබැවින් එවැනි භාෂා කාණ්ඩ රතු පාටින් ලියන්න. ප්‍රකාශාත්මක භාෂා ලෙස හඳුන්වයි. හරිද? ප්‍රකාශාත්මක භාෂා ලෙස හඳුන්වයි. right. උදාහරණ SQL කියන්නේ structured query language. භාවිතා කරන දත්තපාදක යටින් ලියන දත්තපාදක නිර්මාණය මෙහෙයවීම දත්තපාදක නිර්මාණය සඳහා දත්තපාදක මෙහෙයවීම සඳහා භාවිතා වෙනවා. structured query language. හරිද? ඊට අමතරව අපිට ගන්න පුළුවන් CSS භාෂාව. නෝට් කරන්න CSS භාෂාව. Cascade style sheet මෝස්තර පත්‍ර භාෂාවකි. වෙබ් අඩවිවල මෝස්තරය ඉදිරිපත් කරන භාවිතා කරනවා CSS. මේක අපි 10 වෙනි පාඩමේදී ඉගෙන ගන්නවා. ලියන්න ඒ යටතේ වෙබ් පිටුවල මෝස්තරය දැක්වීම සඳහා CSS භාෂාව භාවිතා වේ. පැහැදිලිද? මෙන්න මේ ප්‍රකාශාත්මක භාෂාවල පොදු ලක්ෂණයක් තමයි හතරවෙනි පරම්පරාවේ තමයි මේවා ලියන්නේ සාමාන්‍ය ක්‍රමලේඛයක් ඇතුලේ තමයි භාවිතා කරන්නේ අවශ්‍ය මෙහෙයුම් දැක්වීම සඳහා. ලියන පොදුවේ සාමාන්‍ය ක්‍රමලේඛ තුල සිදුවිය යුතු සැකසුම් / ක්‍රියාවලි අර්ථ දැක්වීම සඳහා මෙම ප්‍රකාශාත්මක භාෂා
භාවිතා කරයි. මෙම ප්‍රකාශාත්මක භාෂා භාවිතා කරයි. පැහැදිලිද? අන්න එලෙසයි ප්‍රකාශාත්මක භාෂා භාවිතා කරන්නේ. හරි නේද? හරි. එතකොට මම මේ බෝඩ් එකේ ලියන ප්‍රධානම සංකල්පයන් මම නිරන්තරයෙන්ම කියන්නේ සටහන් කරගන්නේ නම් වඩා උචිතයි. ෂෝට් නෝට් එකට අවශ්‍ය කරන මූලික සංකල්පයන් ඒ තුල තමයි මගේ ඉදිරිපත් කිරීම තියෙන්නේ. හරි නේද? right. පස්වන ක්‍රමලේඛ භාෂා පරම්පරාව 5th generation programming language. අපි බලමු මෙතෙන්දී ඔය පළවෙනි පරම්පරාව, දෙවෙනි පරම්පරාව, තුන්වෙනි පරම්පරාව, හතරවෙනි පරම්පරාව දක්වා භාෂා වෙනස් වීම භාවිතය සම්බන්ධයෙන් ඔබ හොඳටම අවබෝධයක් තියෙනවා. පස්වෙනි ක්‍රමලේඛ භාෂා පරම්පරාව නිර්මාණය වෙන්නේ පස්වෙනි පරම්පරාව තුල අපි දකින ප්‍රධානම දේ තමයි ඔය කෘත්‍රිම බුද්ධිය කියන සංකල්පය. මේ හඳුන්වන බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව ලෙසද. බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව. මේක නියම සිංහල වචනේ. මගේ සර් නම් කියන්නේ කෘත්‍රිම බුද්ධිය කියලා සිංහල වචනයට වඩා නිවැරදිම දේ බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව කියන එක. ඒක තමයි සත්‍ය වචනේ විය යුත්තේ. හොඳයි. බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාවේදී විස්තර කරන්නේ මිනිසා වගේම හිතන විදිය, මිනිසා වගේම ක්‍රියාත්මක වන ආකාරය, මිනිසාසේම තීරණ ගන්න ආකාරය ක්‍රමලේඛකරණය අනුව යන්ත්‍රයකට ලබා දීම. මිනිසාගේ හැඟීම්, මිනිසාගේ බුද්ධිමය සංකල්පයන් යන්ත්‍රයකට ලබා දීම. අන්නේ කාර්යවේදී අවශ්‍ය වෙනවා ක්‍රමලේඛනයක්. ඒ සඳහා තාර්කික ක්‍රමලේඛ භාෂා අවශ්‍ය වෙනවා. අපි කියනවා logic programming language. logic programming language තාර්කික ක්‍රමලේඛ භාෂා අවශ්‍ය වෙනවා. මේ තාර්කික ක්‍රමලේඛ භාෂා කාණ්ඩය තමයි පස්වෙනි පරම්පරාවේ ක්‍රමලේඛ භාෂා ලෙස හඳුන්වන්නේ. ඒ කියන්නේ බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව, එහෙම නැත්නම් අපි ප්‍රබල වශයෙන් කතා කරන කෘත්‍රිම බුද්ධිය කියන විෂය පතයට අවශ්‍ය යම් වැඩසටහන් නිර්මාණය කිරීමේදී තර්කණය මත ක්‍රියාත්මක වන, තර්කණය මත මෙහෙයුම් ක්‍රියාත්මක වන ක්‍රමලේඛ භාෂාවක් තමයි අපි පස්වෙනි පරම්පරාව තුල හඳුන්වන්නේ. ඒ කියන්නේ මිනිසාගේ ගති ලක්ෂණ, අපි හිතමු මිනිසාගේ ගති ලක්ෂණට අනුරූපව නියුරෝන ජාල තාක්ෂණය, ජාන තාක්ෂණ ඇල්ගොරිතමය යනාදී තාක්ෂණවලදී ක්‍රියාවලිය සිදු කරන්න ඕන, මෙහෙයුම් කරන්න ඕන. අන්නේ මෙහෙයුම් නිර්මාණය කිරීම අර්ථ දැක්වීම සඳහා භාවිතා කරනවා පස්වෙනි පරම්පරාවේ logical programming language. මේ විශේෂතාවය තමයි තර්කන අනුබද්ධයෙන් තමයි යා ක්‍රියාත්මක වෙන්නේ. සාමාන්‍ය වෙන ක්‍රමලේඛ භාෂාවලදී ක්‍රියාත්මක වුණේ ක්‍රමලේඛ භාෂාවට දීපු උපදේශ මත විතරයි. හැබැයි මෙතන මේ භාෂාව මගින් ක්‍රමලේඛ ලිව්වම මෙයා ක්‍රියාත්මක වෙන්නේ තර්කන මත. දීපු උපදේශ තුල තර්කණය හඳුනාගෙන තර්කණය මත වෙනස් වීම තමයි මේ භාෂාව තුල අපි හඳුනාගන්නේ. ප්‍රබල භාෂාවක් විදිහට ප්‍රෝලොග් භාෂාව. ප්‍රෝලොග් භාෂාව හඳුන්වා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔය තාක්ෂණ වේදේ කරන අයටත් පරිගණක විද්‍යාව උපාධි වලට එන අයටත් ප්‍රෝලොග් වගේ භාෂාවන් ඉගෙන ගැනීම හොඳයි. ඕන රොබොටික් ශාස්ත්‍රයට එනකොට, කෘත්‍රිම බුද්ධි ශාස්ත්‍රයට එනකොට මේ භාෂාව පිළිබඳ ප්‍රවීණතාවයක් තියෙන්න ඕන. ප්‍රෝලොග් කියන්නේ programming logic කියන එක. programming logic කියන එක තමයි ඔය ප්‍රෝලොග් කියන භාෂාව නිර්මාණය වෙන්නේ. හරිද? right. හොඳයි. අපි ලියමු සරල සංකල්පයක් ප්‍රෝලොග් භාෂාවන් සම්බන්ධයෙන් ඉදිරියේදී ඉගෙන ගන්න මම ආරාධනා කරනවා. ඔයාලට උදව් ඕනනම් කියන්න උදව් කරන්නම්. අපි දැන් ලියමු මෙහෙම පස්වෙනි පරම්පරාවේ ක්‍රමලේඛ භාෂා යටතේ ලියන්න මෙහෙම
මිනිසාගේ බුද්ධිය යන්ත්‍රවලට ලබා දීමේදී මිනිසා සිතන ආකාරයෙන් පරිගණක වැඩසටහන් ක්‍රියාත්මක වීම සඳහා උපදේශ පෙළ ගැස්වීමක් අවශ්‍ය විය. උපදේශ පෙළ ගැස්වීමක් අවශ්‍ය විය. ඒ සඳහා තාර්කික ක්‍රමලේඛ භාෂා වරහන් තුල logic programming language තාර්කික ක්‍රමලේඛ භාෂා භාවිතා විය. තාර්කික ක්‍රමලේඛ භාෂා භාවිතා විය. මේවා පස්වන පරම්පරාවට අයත් වේ. මේවා පස්වන පරම්පරාවට අයත් වේ. පස්වන පරම්පරාවට අයත් වේ. එමෙන් පස්වන පරම්පරාවට අයත් වේ. මෙහිදී ඇතැම් කාර්යයන් ප්‍රකාශාත්මක භාෂා ලෙස ප්‍රකාශාත්මක භාෂා මගින් ඉදිරිපත් කිරීම සිදුවේ. ඉදිරිපත් කිරීම සිදුවේ. උදාහරණ ලියන්න පුතා ප්‍රෝලොග් භාෂාව. ප්‍රෝලොග් භාෂාව. right ප්‍රෝලොග් කියන්නේ programming logic කියන එක. programming logic කියන එක. programming logic කියන එක. මර්කරි කියන භාෂාවත් ඔය පස්වෙනි පරම්පරාවට අයිති තාර්කික ක්‍රමලේඛ භාෂාවක්. ඒවා නෝට් කරගන්න. right ඒ භාෂාවන් තමයි අපි පස්වෙනි පරම්පරාවේ ක්‍රමලේඛ භාෂා ලෙස අපි හඳුන්වන්නේ. හරි නේද? right. මේ අනුව දැන් මේ ක්‍රමලේඛ භාෂා නිර්මාණය වෙන්නේ කෘත්‍රිම බුද්ධි සංකල්ප ක්‍රමලේඛයක් තුළ ඉදිරිපත් කරමින් පරිගණකගත වැඩසටහනක් නිර්මාණය කරන්න. ඒතර මේ තෙක් පළවෙනි පරම්පරාවේ ඉඳලා පස්වෙනි පරම්පරාව දක්වා ක්‍රමලේඛ භාෂාවල විකාශනය පැහැදිලි කරලා ඇති. මේ අනුබද්ධයෙන් ෂෝට් නෝට් එකක් හදාගන්න. මේ කොටස පාදකව එක් බහුවර්ණයක් නිසක වශයෙන්ම සෑම වසරකම අන්තර්ගත වුණා. ඒ නිසා මං හිතනවා ඔබට මේ සංකල්ප තාර්කිකව තේරුම් ගන්න කටපාඩම් කරන්න නැතුව මේ අභියෝගයක් නොවේ. හොඳයි අපි ඊළඟ වීඩියෝ එකේදී මේ පාඩම සම්බන්ධව ඉතිරි කොටස් අපි අධ්‍යයනය කරමු. එහෙනම් සුබ දවසක් සියලුම දෙනාට.